ආයුබෝවන්. ඔබ මේ එක්ව සිටින්නේ ස්වාධීන රූපවාහිනී සේවය මගින් පවත්වාගෙන යනු ලබන තක්ෂිලාව අධ්‍යාපන වැඩසටහන සමගයි. අපොස උසස් පෙළ වාණිජාංශයෙන් අධ්‍යාපන ලබන ඔබ ව්‍යාපාර අධ්‍යයනය විෂය හා සම්බන්ධයෙන් කෙරෙන සාකච්ඡා මාලාවේ 9 වෙනි සාකච්ඡාවටයි ඔබ මේ සම්බන්ධ වී සිටින්නේ. මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වයේ සපයනු ලබන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ්‍ය විද්‍යාපීඨයෙන්. අද මෙම සාකච්ඡාවට මාත් සමග එකතු වන්නේ එම පීඨයේ මානව සම්පත් කළමනාකරණ අධ්‍යයනාංශයේ ආචාර්ය එම්.ජී. ගීතා තරංගනී මහත්මිය එතුමිය සමග සාකච්ඡාවට සම්බන්ධ වෙන මම එම පීඨයේම ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය දුෂාන් ජයවික්‍රම. ආයුබෝවන්. ව්‍යාපාර අධ්‍යයනය විෂය නිර්දේශයේ මානව සම්පත් කළමනාකරණ විෂය ඒකකයේ සඳහා කාලච්ඡේද 45ක් වෙන්කොට තිබෙනවා. මෙම කාලච්ඡේද 45ට අදාළ විෂය කරුණු හැදෑරීමෙන් පසුව ඔබ ළඟා කරගත යුතු නිපුණතා මට්ටම් කිහිපයක් ඔබේ විෂය නිර්දේශයේ සඳහන් වෙනවා. මෙම නිපුණතා මට්ටම් කෙටියෙන් අවබෝධ කර ගැනීම ඔබට විෂය හැදෑරීමටත් ඒ වගේම ප්‍රශ්න පත්‍රවලට සූදානම් වීමටත් මේ සාකච්ඡාවට සම්බන්ධ වීමටත් අත්වලක් වේ යයි අපි විශ්වාස කරනවා. ඒ නිසා අපි මුලින්ම විෂය නිර්දේශයේ දැක්වෙන නිපුණතා මට්ටම් මොනවාදයි කෙටියෙන් විමසා බලමු. මෙම විෂය නිර්දේශය හැදෑරීමෙන් පසුව ඔබට මානව සම්පත් කළමනාකරණය නිර්වචනය කිරීමට, මානව සම්පත් කළමනාකරණයේ වැදගත්කම් සාකච්ඡා කිරීමට, එහි කාර්යයන් විස්තර කිරීමට හැකියාව තිබිය යුතු වෙනවා. ඒ වගේම රැකියා නිර්මාණය, රැකියා විශ්ලේෂණය හඳුන්වා දීමට, ඒවායේ අවශ්‍යතාවය පැහැදිලි කිරීමට හැකියාව තිබිය යුතු වෙනවා. ඒ වගේම මේ දුවදරුවන්ට පුළුවන්කම තියෙන්න ඕනි මානව සම්පත් සැලසුම් කරන ක්‍රියාවලිය තේරුම් ගන්න, මානව සම්පත් සැලසුම් සකස් කිරීමේ හැකියාව තිබිය යුතු වෙනවා. ඒ වගේම ආයතනයක ඇති රැකියා බෑර්තු සඳහා සුදුසු පුද්ගලයන් ආකර්ෂණය කර ගැනීමට භාවිතා කරන ක්‍රමවේදයන් මොනවාද, ක්‍රම මොනවාදයි යෝජනා කිරීමට හැකියාව තිබිය යුතු වෙනවා. ඉන්පසුව මේ ආකර්ෂණීය වූ අයදුම්කරුවන් අතුරින් සුදුසු අයදුම්කරුවන් තෝරා ගැනීම සඳහා උචිත ක්‍රම යෝජනා කිරීමට ඔබට හැකියාව තිබිය යුතු වෙනවා. ඉන්පසුව සිදුවන්නේ මේ තෝරාගත් පුද්ගලයන් ආයතනයට බඳවා ගැනීම සහ අනුස්ථාපනයයි. එහෙනම් එහිදී භාවිතා කරන ක්‍රමවේදයන් පිළිබඳ ඔබ අවබෝධ කරගත යුතු වෙනවා. ඉන්පසුව සේවාදායකයන් ආයතනයට බැඳුන අනතුරුව ආයතනයක් සිදු කරන්නේ ඔවුන් සංවර්ධනය කිරීම සහ රඳවා ගැනීම. ඊට අදාළව සිදු කරනු ලබන මානව සම්පත් කළමනාකරණ කාර්යයන් මොනවාද? ඒ එක් මානව සම්පත් කළමනාකරණ කාර්ය යටතේ සිදු කරනු ලබන ක්‍රියාපිළිවෙත් වැඩසටහන් පිළිබඳ ඔබට යම් අවබෝධයක් තිබිය යුතු වෙනවා. අවසාන වශයෙන් මානව සම්පත් කළමනාකරණයේ සාර්ථකත්වයේ ඇගීමේ නිර්ණායක පිළිබඳ යම් අවබෝධයක් ඔබ ලබා ගත යුතු වෙනවා. හොඳයි. මානව සම්පත් කළමනාකරණයේ මාතෘකාවට අදාළව නිපුණතා මට්ටම් පිළිබඳව මම හිතනවා ඔබට දැන් පැහැදිලි අවබෝධයක් ලැබෙන්නට ඇති කියලා. ඊළඟට මම කැමතියි ඔබතුමියගෙන් දැනගන්න මානව සම්පත් කළමනාකරණය කියන්නේ මොකක්ද? ඊට කලින් මානව සම්පතක් කියන්නේ මොකක්ද? ආයතනයක් තුළ මානව සම්පත් කළමනාකරණය කියන්නේ මොකක්ද කියන එක මේ දුවදරුවන්ට පැහැදිලි කරලා දෙන්නව නම් හොඳයි. ඔව්. ආයතනයක අරමුණු පරමාර්ථ ළඟා කර ගැනීමට ආයතනයක් විසින් විවිධ කටයුතු සිදු කිරීමට වෙනවා. මේ විවිධ කටයුතු ඉටු කිරීම සඳහා ආයතනයක් විවිධ සම්පත් උපයෝජනය කරනවා. මේ සම්පත් අතුරින් සුවිශේෂ වූ සම්පතක් තමයි මානව සම්පත. මේ මානව සම්පතේ සුවිශේෂ එහෙම නැත්නම් අද්විතීය ලක්ෂණ මේ දුවදරුවන් දැනටමත් හදාරන්න ඇති. මං ඉන් කිහිපයක් ඔබට කෙටියෙන් දැන් මතක් කළහොත් මානව සම්පත සජීවී සප්‍රාණිකයි. ඕනෑම ක්‍රියාවකට ප්‍රතික්‍රියාවක් දක්වනවා. ඒ වගේම චර්යාව පුරෝකථනය කිරීම දුෂ්කරයි. කණ්ඩායම් වශයෙන් වැඩ කිරීමට කැමැතියි. මානව සම්පතේ අගය පුහුණුව හා සංවර්ධනය තුළින් වැඩි කළ හැකියි. ඒ වගේම අන් බොහොමයක් සම්පත් සඳහා තීරණ ගනු ලබන්නේ මානව සම්පත. මෙවැනි සුවිශේෂ ලක්ෂණ වලින් සමන්විත
මානව සම්පත් කළමනාකරණය කිරීමට අදාළ වන්නා වූ විශේෂ ශාස්ත්‍රය තමයි මානව සම්පත් කළමනාකරණය කියලා අපි කියන්නේ. මානව සම්පත් කළමනාකරණය නිර්වචනය කිරීමට මේ දුවා දරුවන් දැනගෙන ඉන්න ඕනි. ඔබේ විෂය නිර්දේශයේ දැක්වෙන මානව සම්පත් කළමනාකරණය පිළිබඳ නිර්වචනය අපි දැන් කෙටියෙන් පැහැදිලි කරගනිමු. සංවිධානයක අරමුණු ළඟා කර ගැනීම සඳහා සේවක තෘප්තිය හා සංවර්ධනයේ සැලසෙන අයුරින් ආයතනයේ මානව සම්පත කාර්යක්ෂමව හා ඵලදායකව යොදා ගැනීම මානව සම්පත් කළමනාකරණයයි. ඒ අනුව මානව සම්පත් කළමනාකරණය කියලා කියන්නේ ආයතනයක සිටින සේවාදායකයන් ආයතනයේ අරමුණු පරමාර්ථ ඉටුවන ආකාරයටත් සේවාදායකයන්ගේ අරමුණු තෘප්තිමත් වන ආකාරයටත් කාර්යක්ෂමව ඵලදායකව උපයෝජනය කිරීම කියලා අපිට කෙටියෙන් හඳුන්වන්න පුළුවන්. හොඳයි. දැන් අපි බලමු මානව සම්පත් කළමනාකරණයේ අරමුණු වගේම මානව සම්පත් කළමනාකරණය කියන ශාස්ත්‍රයට අදාළ වන කාර්යයන් මොනවාද කියන එකත් ඔබතුමියට ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් මේ අවස්ථාවේදී. හොඳයි. මානව සම්පත් කළමනාකරණයේ අරමුණු කිහිපයක් අපිට දක්වන්න පුළුවන්. මානව සම්පත් කළමනාකරණයේ එක් අරමුණක් තමයි සේවක ඵලදායීත්වය වර්ධනය කිරීම. ඔබ දන්නවා සේවක ඵලදායීත්වය කියලා කියන්නේ සේවක යෙදවුම් නිමවුම් අතර තියෙන අනුපාතය. මේ අනුපාතය වර්ධනය වන ආකාරයට තමයි මානව සම්පත් කළමනාකරණය කළ යුත්තේ. ඒ වගේම සේවක පිරිවැය පාලනය කිරීමත් මානව සම්පත් කළමනාකරණයේ තවත් අරමුණක්. ඔබ දන්නවා සේවාදායකයන් වෙනුවෙන් ආයතනයක් විවිධාකාර වූ පිරිවැය දරනවා. වැටුප් වේතන, සුබ සාධනය, පුහුණුව හා සංවර්ධනය, සෞඛ්‍ය ආරක්ෂාව ආදී වශයෙන් මේ දරන්නා වූ පිරිවැය කළමනාකරණය කිරීම, එහෙම නැත්නම් පාලනය කිරීම මානව සම්පත් කළමනාකරණයේ එක් අරමුණක්. ඒ වගේම සේවාදායකයන්ගේ සංවර්ධනය ඇති කිරීම. සේවාදායක සංවර්ධනය කියලා කියන්නේ සේවාදායකයන්ට වර්තමාන රැකියාවේ කටයුතු රාජකාරී වගකීම් ඉටු කිරීමට අවශ්‍ය නිපුණතා ලබා දීමත්, ඔවුන්ගේ හැකියාවන් හඳුනාගෙන ඔවුන්ගේ වෘත්තීය සංවර්ධනය ඇතිවන ආකාරයට වැඩසටහන් සකස් කිරීමත්. ඊළඟ කරුණ විදිහට දැක්වන්නේ සේවකයන් සම්බන්ධ නීතිමය කොන්දේසිවලට අනුකූලව කටයුතු කිරීමයි. ඔබ දන්නවා රජය විසින් සේවාදායකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විවිධ නීති රීති අනපනත් සම්මත කරලා තියෙනවා. උදාහරණ වශයෙන් සේවක අර්ථ සාධක අරමුදල් පනත, කම්කරු ආඥා පනත්, වෘත්තීය සමිති ආඥා පනත්, සාප්පු හා කාර්යාල සේවක අනපනත් ආදී වශයෙන් මෙම අනපනත්වලට අනුකූලව අනුගතව කටයුතු කිරීමත් මානව සම්පත් කළමනාකරණයේ තවත් එක් අරමුණක්. ඊළඟට සේවක සුබ සාධනය. ඔබ දන්නවා සේවාදායකයන් වැටුප් වේතන වලට අමතරව ආයතනයෙන් වෙනත් සුබ සාධන පහසුකම් බලාපොරොත්තු වෙනවා. එහෙනම් මේවා සැපයීමත් මානව සම්පත් කළමනාකරණයේ තවත් අරමුණක්. ඊළඟට නිවැරදි සේවාදායකයන් නිවැරදි ප්‍රමාණයෙන් බඳවා ගැනීම. ඔබ තේරුම් ගන්න ඕන දුවේ පුතේ නිවැරදි සේවාදායකයන් කියන්නේ කවුද කියලා. නිවැරදි සේවාදායකයන් කියලා කියන්නේ ඒ රැකියාව කිරීම සඳහා තිබිය යුතු දැනුම, දක්ෂතා, ආකල්ප වලින් සමන්විත පුද්ගලයන්. මෙවැනි පුද්ගලයන් නිවැරදි ප්‍රමාණයෙන් බඳවා ගැනීම තමයි මානව සම්පත් කළමනාකරණයේ අරමුණ. මොකක්ද මේ නිවැරදි ප්‍රමාණය කියන්නේ? ප්‍රශස්ත මට්ටම අඩු හෝ වැඩි නොවන ආකාරයෙන් බඳවා ගැනීම සිදු කළ යුතු වෙනවා. ඊළඟ කරුණ වන්නේ සේවක අභිප්‍රේරණය. ඔබ දන්නවා අභිප්‍රේරණය කියන්නේ සේවකයන් ස්වකැමැත්තෙන්ම වැඩට පෙළඹීම. එසේ අභිප්‍රේරණය වන ආකාරයටයි මානව සම්පත් කළමනාකරණය සිදු කළ යුත්තේ. අවසාන අරමුණු විදිහට අපි දක්වලා තියෙන්නේ සේවකයන් රඳවා ගැනීම. අපි කොතරම් දක්ෂ සේවකයන් බඳවා ගත්තේ වුවද ඔවුන් රඳවා ගැනීමට නොහැකි නම් ආයතනයකට බොහෝ ප්‍රශ්න වලට මුහුණ දීමට සිදු වෙනවා. එහෙනම් සේවකයන් රඳවා ගැනීමත් මානව සම්පත් කළමනාකරණයේ තවත් එක් අරමුණක් වෙනවා. හොඳයි. මේ මානව සම්පත් කළමනාකරණයේ අරමුණු ඉටු කර ගැනීමට නම් ආයතනයකට සිදු වෙනවා මානව සම්පත් කළමනාකරණ කාර්යයන්, එහෙම නැත්නම් අපි කියන්නේ මානව සම්පත් කළමනාකරණ ශ්‍රිතයන්, HRM functions
නිවැරදිව ඉටු කළ යුතු වෙනවා. ඔබේ විෂය නිර්දේශයේ දැක්වෙන මානව සම්පත් කළමනාකරණ කාර්යයන් දැන් ඔබට තිරේ දිස් වෙනවා ඇති. රැකියා නිර්මාණය, රැකියා විශ්ලේෂණය, මානව සම්පත් සැලසුම්කරණය, ආකර්ෂණය, තෝරා ගැනීම, බඳවා ගැනීම, අනුස්ථාපනය, පුහුණුව හා සංවර්ධනය, සේවාදායක චලන, කාර්යඵල ඇගයීම, වේතන කළමනාකරණය, දුක් ගැනවිලි කළමනාකරණය, විනය පරිපාලනය, සෞඛ්‍ය හා ආරක්ෂාව පරිපාලනය, ශ්‍රමික සම්බන්ධතා ආදී වශයෙන් මානව සම්පත් කළමනාකරන කාර්යයන් රාශියක් තියෙනවා. මේ දුවාදරුවන් මේ එකිනෙක මානව සම්පත් කළමනාකරන කාර්ය ඔබගේ විෂය නිර්දේශයේ තියෙන කරුණු යටතේ හොඳින් අධ්‍යයනය කිරීම විභාගයට පෙර අත්‍යවශ්‍ය වෙනවා. හොඳයි. දැන් මේ වෙනකොට අපි සාකච්ඡාවට භාජනය කරා මානව සම්පතක් යනු කුමක්ද? මානව සම්පත් කළමනාකරණය යනු කුමක්ද? මානව සම්පත් කළමනාකරණයේ අරමුණු සහ ඒ කාර්යයන් සාරාංශව ඒ න්‍යායාත්මක ඔබ ලබාගත දැනුම අපි මතක් කරන්න පෙළඹුණා. මෙතනින් පස්සේ අපි යොමු වෙනවා මේ ලබාගත් දැනුම ඔබ මේ වෙනකොට මානව සම්පත් කළමනාකරණයේ විෂය ඒකකයේ සම්බන්ධයෙන් ලබාගත් දැනුම උපයෝගී කරගෙන විභාගයට සාර්ථකව මුහුණ දෙන්නේ කොහොමද කියන එක. එතනදී අපි විවිධාකාරයේ ප්‍රශ්න පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර වලින් තෝරාගෙන සාකච්ඡාවක් කරනවා. ඒ වගේ මේ සාකච්ඡාව ඔස්සේ ඔබට අනාගතයේදී මුහුණ දෙන්නට වෙන මොන ආකාරයේ ප්‍රශ්න දෙකින් පිළිබඳවත් යම්කිසි අවබෝධයක් ලබා ගන්නට පුළුවන්. ඒ අනුව මම ඔබතුමියට පළවෙනි ප්‍රශ්නය යොමු කරනවා. ඒ ප්‍රශ්නය මානව සම්පත් කළමනාකරණයේ කාර්යයන් හා සම්බන්ධයෙන් වන ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නයෙන් අහන්නේ රැකියාවක් සමන්විත වන ප්‍රධාන මූලිකාංග 3 කෙටියෙන් විස්තර කරන්න. මේ වගේ ප්‍රශ්නයකදී අපි දුවදරුවන් කොහොමද පිළිතුරු සපයන්න ඕන? මෙම ප්‍රශ්නේ සම්බන්ධ වෙන්නේ රැකියා නිර්මාණය කියන පාඩමට. හොඳයි දුෂාන්ස්, මේ ප්‍රශ්නයට පිළිතුරු සැපීමට පෙර මට අවස්ථාවක් ලබා දෙන්න රැකියා නිර්මාණය කියන එක කෙටියෙන් මේ දරුවන්ට මතක් කරන්න. රැකියාවක් නිර්මාණය කිරීම කියලා කියන්නේ රැකියාවක් තැනීම. එහෙම නැත්නම් රැකියාවක් ජනිත කිරීම. වෙනත් වචන වලින් කියනවා නම් යම් නිශ්චිත අරමුණක් ඉටු කර ගැනීම සඳහා කටයුතු රාජකාරී වගකීම් වලින් සමන්විත වැඩ ඒකකයන් සකස් කිරීමේ ක්‍රියාවලිය තමයි අපි රැකියා නිර්මාණය කිරීම කියලා කියන්නේ. එහෙනම් රැකියාවක් කියන්නේ මොකක්ද? කටයුතු රාජකාරී වගකීම් වලින් සමන්විත වැඩ ඒකකයක්. එහෙනම් දැන් අපි බලමු මේ ප්‍රශ්නයට පිළිතුරු සපයන්නේ කොහොමද කියලා. එහෙනම් මම මුලින් පැහැදිලි කළ ආකාරයට ඔබට තේරුම් ගත හැකි වෙන්න ඕනි රැකියාවක ප්‍රධාන මූලිකාංග 3ක් තියෙනවා. ඒ තමයි කටයුතු රාජකාරී වගකීම්. කටයුත්තක් කියලා කියන්නේ චලන වලින් සමන්විත පැහැදිලිව හඳුනාගත හැකි කුඩා වැඩ ක්‍රියාකාරකමක්. රාජකාරියක් කියන්නේ කටයුතු රැසකින් සමන්විත පුළුල් වැඩ කොටසක්. හොඳයි, මම මේ දෙක අතර වෙනස කෙටි උදාහරණයකින් ඔබට පැහැදිලි කරන්නම්. ඔබ දන්නවා ගුරුවරයෙක්ගේ එක් ප්‍රධාන රාජකාරියක් තමයි ශිෂ්‍යයන්ට ඉගැන්වීම. මේ ශිෂ්‍යයන්ට ඉගැන්වීම කියන රාජකාරිය ඉටු කිරීම සඳහා ඔහු විසින් කටයුතු රාශියක් ඉටු කළ යුතු වෙනවා. මින් එකක් දෙකක් මම ඔබට මතක් කරොත් ඒ විෂයට අදාළ පොත්පත් කියවීම සිදු කරන්න ඕනි, දේශන සටහන් සකස් කරගන්න ඕනි, ප්‍රශ්න සකස් කරගන්න ඕනි. අන්න එහෙනම් ඔබ තේරුම් ගන්න ඕන අර ඉගැන්වීම කියන රාජකාරිය කරන්න ගුරුවරයා කටයුතු කිහිපයක් සිදු කළ යුතු වෙනවා. හොඳයි, තුන්වෙනි මූලිකාංගය දෙස අපි දැන් බලමු. තුන්වෙනි මූලිකාංගය වගකීම. වගකීම කියන්නේ තමන් වෙත පවරා ඇති කටයුතු රාජකාරී ඵලදායකව හා කාර්යක්ෂමව ඉටු කිරීමට පුද්ගලයා තුළ ඇති බැඳීමයි. මට හිතෙනවා ඔබට ඒ සම්බන්ධයෙන් ප්‍රමාණවත් දැනුමක් ලැබෙන්න ඇති කියලා. මම දැන් කැමතියි ඔබතුමියගෙන් මානව සම්පත් කළමනාකරණ කාර්යයන්ට අදාළ තවත් එක් කාර්යයක් වන සැලසුම් කරන රැකියා විශ්ලේෂණය සම්බන්ධව ප්‍රශ්නයක් යොමු කරන්නට. මේ ප්‍රශ්නයේදී දරුදරියන්ගෙන් අහන්නේ රැකියා විශ්ලේෂණය නිර්වචනය කර රැකියා විශ්ලේෂණයෙන් ලබා ගන්නා තොරතුරු ආශ්‍රයෙන් පිළියෙල කරනු ලබන මූලික ලේඛන දෙකක් නම් කරන්න කියලා. මේ වගේ ප්‍රශ්නයකට කොහොමද අපි සාර්ථකව පිළිතුරු සපයන්නේ? රැකියා විශ්ලේෂණය කියලා කියන්නේ
බොහොමයක් මානව සම්පත් කළමනාකරණ කාර්යයන් ඉටු කිරීමට අවශ්‍ය තොරතුරු ලබා දෙන්නා වූ මානව සම්පත් කළමනාකරණ කාර්යය. එතකොට රැකියා විශ්ලේෂණය අපි සරලව නිර්වචනය කරනවා නම් අපිට කියන්න පුළුවන් ආයතනයක ඇති රැකියාවන් පිළිබඳවත් රැකියාවන් දරන්නන් සතු විය යුතු සුදුසුකම් ගුණාංග පළපුරුදු පිළිබඳවත් කරනු ලබන ක්‍රමානුකූල විමර්ශනයක් කියලා. මේක මම තවදුරටත් ඔබට කෙටියෙන් පැහැදිලි කරහොත් ඔබ දන්නවා ආයතනයක විවිධ වූ රැකියාවන් තියෙනවා. මේ එක් රැකියාවේ තියෙන කටයුතු රාජකාරී වගකීම් වැඩ පරිසරය වැඩ කිරීමේ තත්වයන් ආදී වශයෙන් රැකියාවට සම්බන්ධ සියලුම වැදගත් තොරතුරුත් ඒ රැකියාව දරන්නා තුල තිබිය යුතු සුදුසුකම් ගුණාංග ගති ලක්ෂණ ආදී සියලුම වැදගත් තොරතුරුත් ක්‍රමානුකූලව එක්රැස් කොට ඒවා වාර්තාගත කිරීමේ මානව සම්පත් කළමනාකරණ කාර්යය තමයි රැකියා විශ්ලේෂණය කියලා අපි හඳුන්වන්නේ. එහෙනම් දැන් ඔබ තේරුම් ගන්න ඕන රැකියා විශ්ලේෂණයේ ප්‍රතිඵලයක් විදිහට ආයතනයක් විශාල තොරතුරු ප්‍රමාණයක් ජනිත කරගන්නවා. මේ තොරතුරු ආශ්‍රයෙන් ආයතනයක් ප්‍රධාන ලේඛන දෙකක් සකස් කරනවා. මේ ලේඛන වර්ග දෙක වන්නේ ඒ රැකියාව සඳහා රැකියා විස්තර සකස් කිරීමත් ඒ රැකියාව සඳහා රැකියා පිරිවිතර සකස් කිරීමත්. හොඳයි. දැන් අපිට රැකියා විස්තරයත් රැකියා පිරිවිතරයත් කියන එක පිළිබඳව ප්‍රමාණවත් දැනුමක් ඔබතුමිය ලබා දුන්නා. දැන් මම මෙහෙම ඇහුවොත් මෙන්න මේ වගේ ප්‍රශ්නයක් රැකියා විස්තරය සහ රැකියා පිරිවිතරය අතර වෙනස්කම් කියලා හොතින් අපි නිර්වචනය ලියනවාද? එතනින් එහාට ගිහිල්ලා තවත් කරුණු සපයන්න ඕනද සාර්ථක පිළිතුරක් වෙන්න? ඒ වගේ අවස්ථාවකදී අපි කොහොමද මේ දරුදරියන්ට උපදෙස් දෙන්නේ? හොඳයි දුෂාන් සර්, මේ වගේ ප්‍රශ්නයකට උත්තර දෙනකොට මේ දුවදරුවන් හොඳින් තේරුම් ගන්න ඕන රැකියා විස්තරය කියන්නේ මොකක්ද සහ රැකියා පිරිවිතරය කියන්නේ මොකක්ද කියලා. මම කෙටියෙන් මේ ලේඛන දෙක ඔබට පැහැදිලි කරොත් රැකියා විස්තරය කියලා කියන්නේ යම් නිශ්චිත රැකියාවක තිබිය යුතු කටයුතු රාජකාරී වගකීම් සහ අනිකුත් වැදගත් තොරතුරු සියල්ලම ඇතුළත් කොට සකස් කරනු ලබන ලේඛනයයි. රැකියා පිරිවිතරය කියලා කියන්නේ ඒ රැකියාව කාර්යක්ෂමව ඵලදායකව ඉටු කිරීම සඳහා රැකියාව දරන්නා තුල තිබිය යුතු සුදුසුකම් පළපුරුද්ද කායික මානසික හැකියාවන් ආදිය විස්තර කරනු ලබන ලේඛනයයි. දැන් මේ ප්‍රශ්නයට පිළිතුරු සැපීමේදී මේ දුවදරුවන්ට පුළුවන්කම තියෙන්න ඕනි මේ ලේඛන දෙක සසඳමින් පිළිතුර ගොනු කරගන්න. එහෙනම් ඔබට පුළුවන් විස්තර කරන්න මෙන්න මේ අපි දක්වා ඇති ආකාරයට කරුණු තුන ඔස්සේ මේ ලේඛන දෙකෙහි වෙනස දක්වන්න පුළුවන්. එතකොට රැකියා විස්තරය කියන්නේ රැකියාව විස්තර කරනු ලබන ලේඛනයයි. රැකියා පිරිවිතරය කියන්නේ රැකියාව දරන්නා පිළිබඳ විස්තර කරනු ලබන ලේඛනය. තවදුරටත් කිව්වොත් මම මුලින් ප්‍රකාශ කළා වගේ රැකියාවේ කටයුතු රාජකාරී වගකීම් වැඩ පරිසරය ආදී අනිකුත් රැකියාවට සම්බන්ධ වන වැදගත් තොරතුරු සඳහන් කර සකස් කරනු ලබන ලේඛනය රැකියා විස්තරයයි. රැකියාව කාර්යක්ෂමව සහ ඵලදායකව ඉටු කිරීමට රැකියාව දරන්නා තුල තිබිය යුතු සුදුසුකම් ගුණාංග ගති ලක්ෂණ ඇතුළත් කරමින් සකස් කරනු ලබන ලේඛනය රැකියා පිරිවිතරයයි. අවසාන වශයෙන් අපිට මේ කරුණු අනුව කියන්න පුළුවන් රැකියාවේ ස්වභාවය පිළිබඳ සාරාංශය අපි කියනවා රැකියා විස්තරය කියලා. රැකියාව දරන්නාට තිබිය යුතු මානව ගති ලක්ෂණ වල සාරාංශයට අපි කියනවා රැකියා පිරිවිතරය කියලා. හොඳයි. දැන් රැකියා විශ්ලේෂණය සම්බන්ධයෙන් ඔබතුමිය ඊටාම න්‍යායාත්මක පැහැදිලි කිරීමක් ලබා දුන්නා. ඒ වගේම ඒ ආශ්‍රිතව ආපු ප්‍රශ්න අපි සාකච්ඡා කරා. මම කැමතියි ඔබතුමියට යොමු කරන්න දැන් මානව සම්පත් කළමනාකරණයේ තවත් එක් වැදගත් කාර්යයක් වෙන මානව සම්පත් සැලසුම්කරණය කියන කාර්යයට අදාළව කොහොමද ප්‍රශ්නයක් එන්න පුළුවන්, ඒ වගේ ප්‍රශ්නයකට කොහොමද අපි සාර්ථකව උත්තර ලියන්නේ කියන එක. දැන් මෙන්න මේ ප්‍රශ්නය ගත්තහම මානව සම්පත් සැලසුම් කරන ක්‍රියාවලියේ පියවරයන් නම් කරලා ඒ ආශ්‍රිතව අනිකුත් වැදගත් වන කරුණුත් ඔබතුමියට සාරාංශගත කරන්න පුළුවන් නම් ඊටාම වැදගත්. හොඳයි. මානව සම්පත් සැලසුම් කරන ක්‍රියාවලියේ පියවරයන් මොනවද කියලා මම විස්තර කරන්න කලින්
මන් දුෂාන්ස විස්තර කරන්න කැමති මේ දුවා දරුවන්ට මානව සම්පත් සැලසුම් කරණය කියන්නේ මොකක්ද කියලා. ආයතනයකට ඉදිරි නිශ්චිත කාල පරිච්ඡේදයක් සඳහා අවශ්‍ය වන මානව සම්පත ඇස්තමේන්තු කිරීමත් එම මානව සම්පත ලබා ගැනීමට අවශ්‍ය වන්නා වූ උපාය උපක්‍රම තීරණය කිරීමේ ක්‍රියාවලියට අපි කියනවා මානව සම්පත් සැලසුම්කරණය කියලා. මේක අපි මිනිස් බල සැලසුම්කරණය කියන නමිනුත් හඳුන්වනවා. හොඳයි එහෙනම් මානව සම්පත් සැලසුම් කරන ක්‍රියාවලියේ පියවරයන් මොනවද කියලා අපි බලමු. ඔබට දැන් තිරේ දැක ගන්න පුළුවන් පළවෙනි පියවර තමයි අනාගත මානව සම්පත් අවශ්‍යතා පුරෝකථනය කිරීම. වෙනත් වචන වලින් කියනවා නම් අනාගතයේදී අවශ්‍ය වන මානව සම්පත් ඉල්ලුම ඇස්තමේන්තු කිරීමයි. එතකොට මේ දුවා දරුවන් ඉල්ලුම ඇස්තමේන්තු කිරීමට අදාළ වන කරුණුත් හොඳින් අධ්‍යයනය කරන්න ඕනේ. දෙවෙනි කරුණ තමයි මානව සම්පත් සැපයුම තක්සේරු කිරීම. මානව සම්පත් සැපයුම තක්සේරු කිරීමේදී ප්‍රභවයන් දෙකක් තියෙනවා. අභ්‍යන්තර ප්‍රභවය සහ බාහිර ප්‍රභවයන් කියලා. එතකොට මානව සම්පත් සැලසුම්කරණයේදී අපි අවධානය යොමු කරන්නේ අභ්‍යන්තර ප්‍රභවයන්ට. තුන්වෙනි කරුණ තමයි මානව සම්පත් ඉල්ලුම හා සැපයුම සැසඳීම. එතකොට ඉල්ලුම හා සැපයුම සැසඳීමෙන් පසුව අපිට හඳුන ගන්න පුළුවන් ඒ රැකියා සඳහා තියෙන්නේ මානව සම්පතෙහි අතිරික්තතාවයක්ද ඌනතාවයක්ද කියලා. එහෙනම් ඊළඟට අපි කළ යුත්තේ මේ අතිරික්තතාවය හෝ ඌනතාවය නැති කිරීම සඳහා අවශ්‍ය උපක්‍රම තීරණය කිරීම. ඊළඟ කාරණාව වන්නේ මානව සම්පත් සැලසුම් සකස් කිරීම. අවසාන වශයෙන් මානව සම්පත් සැලසුම්කරණයේ සාර්ථකත්වය ඇගයීම. ඒ කියන්නේ මානව සම්පත් සැලසුම් කරන කාල පරිච්ඡේදය අවසන් වූ පසු අපේ මානව සම්පත් සැලැස්ම කොතරම් සාර්ථකව ක්‍රියාවට නැංවුවේදයි විමසා බැලිය යුතු වෙනවා. හොඳයි. දැන් යම් කිසි ආයතනයක් අපි උපකල්පනය කරොත් එහෙම මානව සම්පත් අතිරික්තයක් තියෙනවා කියලා අන්න ඒ වගේ අවස්ථාවක කොහොමද කටයුතු කරන්නේ කියන ප්‍රශ්නේ මම ඔබතුමියගෙන් අහන්න කැමතියි. යම් ආයතනයක මානව සම්පත් අතිරික්තයක් ඇති අවස්ථාවකදී ආයතනයට ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද? හොඳයි. මානව සම්පත් අතිරික්තයක් කියලා කියන්නේ මානව සම්පත් ඉල්ලුමට වඩා මානව සම්පත් වැඩි අවස්ථාවක්. එතකොට මෙවැනි අවස්ථාවකදී ආයතනයකට ගත හැකි ක්‍රියාමාර්ග කිහිපයක් තියෙනවා. එකක් තමයි බඳවා ගැනීම නතර කිරීම. දෙවෙනි කරුණ තමයි ස්වේච්ඡාවෙන්, ඒ කියන්නේ ස්ව කැමැත්තෙන් යම් සේවාදායකයන් ඉවත්ව යාමට කැමැතින් ඉන්නව නම් ඔවුන්ට ඒ සඳහා අවස්ථාව ලබා දීම. ඊළඟ කරුණ ස්වේච්ඡාවෙන් විශ්‍රාම යාමට ඉඩ දීම. එහෙමත් නැත්නම් තවත් ක්‍රියාමාර්ගයක් තමයි අපිට ගන්න පුළුවන්. සමහර රැකියාවන් වල සේවාදායක ඌනතාවයක් තියෙනවා නම් අර අතිරික්තයක් ඇති අංශවල ඉන්න අයට කෙටි පුහුණුවක් ලබා දීමෙන් ඒ ඌනතාවය සම්පූර්ණ කිරීමට යොමු කළ හැකි නම් එය සිදු කිරීම. අවසාන කරුණ තමයි ඒ අතිරික්ත සේවාදායකයන්ගේ සේවය తాවකාලිකව නතර කිරීම. ඒක බොහෝ වෙලාවට කෙටි කාලීන පියවරක් වශයෙන් අපිට අනුගමනය කරන්න පුළුවන්. ඊළඟට මම කැමතියි ඔබතුමියගේ අවධානය යොමු කරන්න මානව සම්පත් කළමනාකරණයේ තවත් එක් කාර්යයක් වුණු ආකර්ෂණය හා තෝරා ගැනීම කාර්යය පැත්තට. එතනදී අපි දැක්ක පහුගිය ප්‍රශ්න පත්‍රවල මෙන්න මේ වගේ ප්‍රශ්න අහලා තියෙනවා. ආකර්ෂණය හා තෝරා ගැනීම අතර පවතින සම්බන්ධතාවය පැහැදිලි කරන්න කියලා. එතකොට මේ වගේ ප්‍රශ්නයකට පිළිතුරු සපයනකොට ඔබතුමීට පුළුවන් නම් ශිෂ්‍යයන් අතින් සිද්ධ වෙන්න පුළුවන් පොදු දුර්වලතාවයන් මොනවද? සාර්ථක පිළිතුරක් මේ වගේ ප්‍රශ්නයකට ගොනු කරගන්නේ කොහොමද කියන කාරණයක් එක්කම මේකට පිළිතුර පැහැදිලි කරන්න. ඔව්. දුෂාන්ස කිව්වා වගේ මේ වගේ ප්‍රශ්නවලට පිළිතුරු සැපීමේදී බොහෝ සිසුන්ගේ පොදු දුර්වලතාවයක් අපි දකිනවා. මේ බොහෝ සිසුන් කරන්නේ මේ සංකල්ප දෙක වෙන වෙනම පැහැදිලි කරනවා. එතකොට අර ප්‍රශ්නයෙන් බලාපොරොත්තු වෙන සම්බන්ධතාවය ඔවුන් විස්තර කරන්නේ නැහැ. එහෙම වුණාම ඔවුන්ට ඒ ප්‍රශ්නයට වෙන් කර ඇති සම්පූර්ණ ලකුණු ලබා ගැනීමේ අවස්ථාව ගිලිහි යනවා. ඒ නිසා මෙවැනි ප්‍රශ්නයකට ඔබ පිළිතුරු සැපීමේදී ඔබට අවශ්‍ය නම් පිළිතුරට පදනමක් ලබා ගැනීමට මේ සංකල්ප දෙක කෙටියෙන් පැහැදිලි කරන්න පුළුවන්. ඉන් අනතුරුව පිළිතුරෙහි වැදගත්ම කොටස වන ඒ සම්බන්ධතාවය
ඔබ නිවැරදිව ඉදිරිපත් කළ යුතු වෙනවා. හොඳයි. එහෙනම් ආකර්ෂණය කියන්නේ මොකක්ද? ආයතනයක ඇති රැකියා ඇබෑට්ටු පිරවීම සඳහා යෝග්‍ය රැකියා අපේක්ෂකයන් අද්දවා ගැනීමේ ක්‍රියාවලියට අපි කියනවා ආකර්ෂණය කියලා. තෝරා ගැනීම කියලා කියන්නේ ආකර්ෂණීය වූ අයදුම්කරුවන් අතුරින් විද්‍යාත්මක ක්‍රම යොදා ගනිමින් රැකියා ඇබෑට්ටු පිරවීම සඳහා සුදුසු පුද්ගලයන් අනාවරණය කර ගැනීම. එහෙනම් අපි දැන් බලමු මේ දෙක අතර තියෙන සම්බන්ධතාවය මොකක්ද කියලා. පළවෙනි කරුණ තමයි ආකර්ෂණය තෝරා ගැනීමට පෙර සිදුවන මානව සම්පත් කළමනාකරන කාර්යයයි. වෙනත් වචන වලින් කියනවා නම් ආකර්ෂණය මුලින් සිදුවන්නේ තෝරා ගැනීම ඉන් අනතුරුව සිදුවන්නේ. දෙවැනි කරුණ තමයි තෝරා ගැනීමේ සාර්ථකත්වය ආකර්ෂණීය සාර්ථකත්වයේ මත බොහෝ දුරට රඳා පවතිනවා. ඒ කියන්නේ අපි ආකර්ෂණය ඉතා හොඳින් කරහොත් අඩු පිරිවැයකින් අඩු කාලයකින් අඩු ප්‍රයත්නයකින් හොඳ තෝරා ගැනීමක් සිදු කළ හැකි වෙනවා. හොඳයි. දැන් මේ දක්වා සාකච්ඡාව දිහා බලනකොට මට තේරුම් ගිය එක දෙයක් තමයි මේ දරුදරියන්ට මානව සම්පත් කළමනාකරණයේ කාර්යයන් පිළිබඳව න්‍යායාත්මක දැනුමක් ලබා ගැනීම තුළ හොඳට න්‍යායාත්මක කරුණු අවබෝධ කර ගැනීම තුළින් ප්‍රශ්න වලට සාර්ථකව පිළිතුරු සපයන්න පුළුවන් කියන එක. දැන් මම කැමති ඔබතුමීගේ අවධානය යොමු කරන්න මේ කාර්යයන් හා සම්බන්ධවම යම්කිසි ප්‍රායෝගික අවස්ථා සම්බන්ධ කරගෙන ප්‍රශ්නයක් ඉදිරිපත් වුණොත් එහෙම ඒ වගේ ප්‍රශ්නයකට අපි කොහොමද සාර්ථකව පිළිතුරු සපයන්නේ කියලා. දැන් උදාහරණයක් විදිහට මෙන්න මේ වගේ ප්‍රශ්නයක් ගත්තොත් එහෙම පෞද්ගලික අංශයේ ආයතනයකට අලෙවි කළමනාකරුවන් දෙදෙනෙකු බඳවා ගැනීමට අවශ්‍ය වී ඇති අතර ඒ සඳහා උචිත බාහිර ආකර්ෂණ ක්‍රම දෙකක් නම් කරන්න. මේදී මට හිතෙනවා මේක ප්‍රායෝගික දැනුමත් න්‍යායාත්මක දැනුමත් දෙකම භාවිතා කරමින් තමයි පිළිතුරු සපයන්න වෙන්නේ කියලා. ඒ සඳහා ඔබතුමියගේ පිළිතුර මොන ආකාරයෙන්ද කියලා පැහැදිලි කරන්න. ඔව් දුෂාන්ස පැහැදිලි කරා වගේ මේ ප්‍රශ්නේ ප්‍රධාන අරමුණ තමයි ශිෂ්‍යයන්ට හැකියාවක් තියනවාද කියලා බලනවා. යම් තනතුරක් දුන්නට පස්සේ මේ තනතුරට උචිත ආකර්ෂණ ක්‍රම යෝජනා කිරීමට. ඒ අනුව අපිට පේනවා මේ අහන්නේ පෞද්ගලිකාංශීය ආයතනයකට අලෙවි කළමනාකරුවන් දෙදෙනෙකු බඳවා ගැනීමට උචිත බාහිර ආකර්ෂණ ක්‍රම ගැන. එහෙනම් මේ දරුවන්ගේ පිළිතුර සීමා වෙන්න ඕන බාහිර ආකර්ෂණ ක්‍රමවලටත් ඒ වගේම කළමනාකරුවන් විශේෂයෙන්ම අලෙවි කළමනාකරුවන් ආකර්ෂණය කර ගැනීමට අදාළ වන ආකර්ෂණ ක්‍රමවලටත්. හොඳයි. බාහිර ආකර්ෂණය කියලා කියන්නේ ආයතනයට පිටතින් සිටින පුද්ගලයන්ගෙන් අයදුම් පත්‍ර ගෙන්වා ගැනීමට භාවිතා කළ හැකි ක්‍රම. ඒ අතුරින් මේ ප්‍රශ්නයෙන් යොමු කරන්නේ අපෙන් කළමනාකරන තනතුරක් සඳහා නිසා ඊට උචිත ආකර්ෂණ ක්‍රම තෝරා ගැනීමට ඔබ සමත් වෙන්න ඕන. හොඳයි. ඒ සඳහා යොදාගත හැකි බාහිර ආකර්ෂණ ක්‍රම කිහිපයක් අපි දක්වලා තියෙනවා. එකක් තමයි පුවත්පත්. එතකොට ඔබ දන්නවා විශේෂයෙන්ම සතියාන්ත පුවත්පත්වල කළමනාකරන තනතුරු සඳහා ආකර්ෂණ දැන්වීම් පළ කරලා තියෙනවා. ඒක නිසා ඒක යොදා ගන්න පුළුවන් ක්‍රමයක්. ඊළඟ ක්‍රමය තමයි විදායක ගවේෂණ ආයතන. අපි කියන head hunting firms. එහෙමත් නැත්නම් සිංහලෙන් කියනවා හිස් දඩයම් කරුවන්. එතකොට මෙවැනි ආයතනවල විදායක ශ්‍රේණියේ එහෙම නැත්නම් කළමනාකරුවන්ගේ ජීවදත්ත තොරතුරු එක් රැස් කරගෙන තියෙනවා. එතකොට ආයතනයකට පුළුවන් මෙවැනි ආයතනයකින් අදාළ පුද්ගලයන්ගේ අයදුම් පත්‍ර ගෙන්වා ගැනීමට පුද්ගලයන් යොමු කරවා ගැනීම සිදු කළ හැකියි. ඒ සඳහා යම්කිසි මුදලක් මේ විදායක ගවේෂණ ආයතනවලට ගෙවිය යුතු වෙනවා. ඊළඟ ආකර්ෂණ ක්‍රමයේ විදිහට අපිට යෝජනා කරන්න පුළුවන් විශ්වවිද්‍යාල හා වෘත්තීය ආයතන. ඔබ දන්නවා මේක කළමනාකරන තනතුරක් නිසා ඒ අයදුම්කරුවන්ට තිබිය යුතුයි උපාධියක්, පශ්චාත් උපාධියක් හෝ වෘත්තීය සුදුසුකම්. එතකොට මෙවැනි සුදුසුකම් සහිත පුද්ගලයන් විශ්වවිද්‍යාල සහ වෘත්තීය ආයතන වලින් අපිට ආකර්ෂණය කරගන්න පුළුවන්. තවත් එක් ආකර්ෂණ ක්‍රමයක් විදිහට ඔබට නම් කරන්න පුළුවන් අන්තර්ජාලයේ අදාළ වෙබ් අඩවි තුල මෙම ආකර්ෂණ පණිවිඩය ඇතුළත් කිරීම.
හොඳයි. දැන් රැකියාවට කෙනෙක් තෝරා ගැනීමේදී ආයතනයකට ඒ සඳහා යොදාගත හැකි විවිධ ක්‍රමවේදයන් තියෙන බව මේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් අවබෝධ කරගෙන ඇති. එම ක්‍රම අතුරින් සම්මුඛ පරීක්ෂණය හා සම්බන්ධ ප්‍රශ්නයක් මම ඔබතුමියගෙන් ඊළඟට අහන්න කැමතියි. මෙහිදී තියෙනවා මේ වගේ ප්‍රශ්නයක් මීට කලින් විභාගයකදී අහලා සම්මුඛ පරීක්ෂණයකදී සම්මුඛ පරීක්ෂක වරුන් අතින් සිදුවන අඩුපාඩු නිසා සම්මුඛ පරීක්ෂණයකින් ඇතැම් විට නිවැරදි පුද්ගලයන් තෝරා ගැනීමට අපහසු වේ. එසේ වීමට බලපෑ හැකි කරුණු 4ක් පැහැදිලි කරන්න. ඔව්. ඔබ දන්නවා සම්මුඛ පරීක්ෂණ ක්‍රමය තෝරා ගැනීමේ ක්‍රමයක් ලෙස බොහෝ පෞද්ගලිකාංශීය ආයතනත් රාජ්‍යාංශීය ආයතනත් යොදා ගන්නවා. එසේ නමුත් සමහර විට සම්මුඛ පරීක්ෂණයකින් අයදුම්කරුවන් තෝරා ගැනීමේදී යම් වැරදි අඩුපාඩු සිදුවිය හැකියි. ඒ සිදුවන වැරදි අඩුපාඩු ප්‍රධාන වශයෙන් ගත්තොත් කාරණා 3ක් යටතේ අපිට ගොනු කරන්න පුළුවන්. එකක් තමයි සම්මුඛ පරීක්ෂකවරුන් අතින් සිදුවන අඩුපාඩු නිසා නිවැරදි පුද්ගලයා තෝරා ගැනීමට නොහැකි වෙන්න පුළුවන්. දෙවෙනි කාණ්ඩයේ යටතේ අපිට කතා කරන්න පුළුවන් සම්මුඛ පරීක්ෂිතයන්. එහෙම නැත්නම් අයදුම්කරුවන් අතින් සිදුවන අඩුපාඩු නිසාත් සමහර වෙලාවට නිවැරදි පුද්ගලයා තෝරා ගැනීමට නොහැකි වෙන්න පුළුවන්. ඒ වගේම සම්මුඛ පරීක්ෂණ ක්‍රමයේ ඇති ආවේනික දුර්වලතා නිසාත් නිවැරදි පුද්ගලයා තෝරා ගැනීමට නොහැකි වෙන්න පුළුවන්. එතකොට මේ ප්‍රශ්නයෙන් ඔබෙන් අහන්නේ අර පළවෙනි කාණ්ඩයට අයත් වන අඩුපාඩු ගැන. ඒ කියන්නේ සම්මුඛ පරීක්ෂකවරුන් අතින් සිදුවන අඩුපාඩු නිසා නිවැරදි පුද්ගලයා තෝරා ගැනීමට නොහැකි වෙන්න පුළුවන්. ඒ සඳහා බලපාන හේතු තමයි ඔබෙන් අහන්නේ. එතකොට ඔබේ පිළිතුරෙහි මෙන්න මේ වගේ කරුණු ඔබට අඩංගු කරන්න පුළුවන්. පළවෙනි කරුණ තමයි සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ සමාජිකයන්ට එම රැකියාව පිළිබඳව අනවබෝධය. ඒ කියන්නේ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ සිටින පුද්ගලයන්ට සමහර විට රැකියා විස්තරය, රැකියා පිරිවිතරය, එහෙම නැත්නම් ඒ රැකියාව පිළිබඳ මනා වැටහීමක් නැත්නම් හොඳ ඇගයීමක් සමහර විට සිදු කරන්න අපහසු වෙන්න පුළුවන්. දෙවෙනි කරුණ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ සමාජිකයන් පූර්ව නිගමනවලට එළඹ තිබීම. ඒ කියන්නේ සම්මුඛ පරීක්ෂණය පටන් ගැනීමට පෙර මේ අයදුම්කරුවන්ගේ ජීවදත්ත විස්තරය දෙස බලා එහෙමත් නැත්නම් අපි හිතමු විභාගයක් පැවැත්වුවා කියලා. මේ විභාගයේ ලකුණු දෙස බලා මේ එක් එක් අයදුම්කරු පිළිබඳ පූර්ව නිගමනයකට එනවා. එතකොට මේවැනි නිගමනයකට ඇවිල්ලා සම්මුඛ පරීක්ෂණය පැවැත්වුවොත් සමහර විට වැරදි තීරණයකට එළඹෙන්න පුළුවන්. ඊළඟ කරුණ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය අපේක්ෂකයාගේ එක් නිර්ණායකයක් මුල් කරගෙන අනෙක් නිර්ණායකයේ ඇගයීම. අපි කියනවා හේලෝපලය කියලා. ඒ කියන්නේ සම්මුඛ පරීක්ෂණයකදී සිදු කළ යුත්තේ මේ එක් එක් අපේක්ෂකයා දී ඇති නිර්ණායක ඔස්සේ වෙන වෙනම ඇගයීමක්. නමුත් සමහර වෙලාවට සම්මුඛ පරීක්ෂකවරුන් එක් නිර්ණායකයකට අනුව අනිත් නිර්ණායක අගයනවා. දැන් උදාහරණයක් විදිහට අපි හිතුවොත් යම් අපේක්ෂකයෙක්ගේ sannivedana හැකියාව ඉතා විශිෂ්ට නම් අනිත් නිර්ණායක අගයන්නේ නැතුව ඒවටත් විශිෂ්ට ලෙස ලකුණු ලබා දීමක් සිදු කරනවා. මෙන්න මේ අඩුපාඩුව නිසාත් නිවැරදි පුද්ගලයා තෝරා ගැනීමට අපහසු වෙන්න පුළුවන්. අවසන් කරුණ ලෙස අපි දක්වලා තියෙන්නේ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය පක්ෂග්‍රාහී වීම. ඒ කියන්නේ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය මේ දී ඇති නිර්ණායක ඔස්සේ අයදුම්කරුවන් අගයන්නේ නැතුව වෙනත් කරුණු උදාහරණයක් විදිහට නෑදෑ හිතවත්කම්, එහෙම නැත්නම් පාසල, විශ්වවිද්‍යාලය, ජාතිය, ආගම ආදී කරුණු පදනම් කරගෙන තීරණ ගැනීම. එතකොට මෙන්න මෙවැනි අඩුපාඩු නිසා සම්මුඛ පරීක්ෂණයකින් සමහර වෙලාවට නිවැරදි පුද්ගලයා තෝරා ගැනීමට අපහසු වෙනවා. හොඳයි. ඊළඟට අපි කැමති ඔබේ අවධානය යොමු කරන්න තවත් ප්‍රායෝගික ප්‍රශ්නයක් සම්බන්ධයෙන්. දැන් මේ ප්‍රශ්නයෙන් අහලා තියෙන්නේ සමහරවිට ඔබත් සමහර තමන්ගේ වැඩිහිටියන්ගෙන් යහළුවන්ගෙන් මේ වගේම අත්දැකීම් අහලා ඇති. මේ අත්දැකීම කියන්නේ කමල් හා සරත් අලෙවි නියෝජිත තනතුරක් සඳහා සම්මුඛ පරීක්ෂණයට සහභාගී වූහ.
කමල් අධ්‍යාපනය ලබා ඇත්තේ 8 ශ්‍රේණිය දක්වා පමණි. සරත් උසස් පෙළ සමත් වී සිටි නමුදු සම්මුඛ පරීක්ෂණයේදී අදාළ තනතුර සඳහා කමල් තෝරා ගන්නා ලදී. මෙහිදී කමල් තෝරා ගැනීම සඳහා බලපානු ලැබූ කරුණු 4ක් පැහැදිලි කරන්න. එතකොට දයාබර ශිෂ්‍යාවනි මේ වගේ ප්‍රශ්නයක් බොහොම ප්‍රායෝගිකයි කියලා හිතුණාට මේ වගේ ප්‍රශ්නයක් පිළිතුරු සපයන්න න්‍යායාත්මක දැනුමක් තිබීමත් වැදගත් වෙනවා. ඒ වගේම සමහර වෙලාවට ඊට කලින් ඔබ අධ්‍යයනය කරලා තියෙන අලෙවි කළමනාකරණයේ මාතෘකාව යටතේ ලබාගත් දැනුමත් වැදගත් වෙන්නට පුළුවන්. මොකද මෙතනදී මේ ආයතනයේ බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ අලෙවිකරණ කාර්යය සඳහා විකුණුම් අලෙවි නියෝජිත තනතුරක් සඳහා සේවකයෙකු පත් කර ගැනීම. එතකොට ඒ අය සඳහා තියෙන්න ඕන විශේෂ කුසලතා මොනවද? ඒ අය සතුව තියෙන්න ඕන දක්ෂතා මොනවද කියන එකත් අවබෝධයක් තිබීම මේ ප්‍රශ්නයට පිළිතුරු සපයන්න අපිට උදව් වෙනවා. දැන් මේ වගේ ප්‍රශ්නයකට පිළිතුරු සැපීමේදී ඔබගේ පිළිතුරෙහි අන්තර්ගතය වෙන්නට ඕන රැකියාවට අදාළ ආකල්ප හා කුසලතා අත්දැකීම් සහිත බව, ඒ වගේම sannivedana හැකියාව, ප්‍රියමනාප බව හා ප්‍රසන්න පෙනුම, පෞරුෂත්වය, ආයතනයේ පිළිබඳ ඇති දැනුම, ඒ වගේම අලෙවි කරුවෙකුට විවිධ පාර්ශ්වයන් සමග ගනුදෙනු කරන්න සිද්ධ වෙන හින්දා සමාජශීලී බව, ඒ වගේම සම්මුඛ පරීක්ෂණයට මුහුණ දුන් ආකාරය. ඔය ආදී කරුණු ගත්තහම අපිට පේනවා කෙනෙකුගේ අධ්‍යාපන මට්ටම පමණක් නෙවෙයි තවත් බොහෝ කාරණා Tamanගේ තෝරා ගැනීමට හේතුවක් වෙනවා කියන එක. ඒ සඳහා යම්කිසි න්‍යායාත්මක පදනමක් ඔබතුමියට සපයන්න පුළුවන් නම් ඔව් දුෂාන්ස පැහැදිලි කරා සම්මුඛ පරීක්ෂණයකින් කෙනෙකු තෝරා ගැනීමේදී අවධානයට ලක් කළ යුතු කරුණු. එතකොට දුවේ පුතේ ඔබ දන්නවා අපි සේවාදාය රැකියා අපේක්ෂකයෙකු යම් තනතුරකට තෝරා ගැනීමේදී අපි බලන්න ඕන රැකියා පිරිවිතරේ සඳහන් වන සුදුසුකම්, ගති ලක්ෂණ, ගුණාංග මේ පුද්ගලයාට කොපමණ තියෙනවද කියන එක. ඒ අනුව මේ සම්මුඛ පරීක්ෂණයට සහභාගී වීමේදී වූ පුද්ගලයන් දෙදෙනා අතුරින් සරත් අධ්‍යාපන සුදුසුකම් වැඩි වුවද අනිකුත් පළපුරුද්ද, ගති ලක්ෂණ, පෞරුෂත්වය ආදී කරුණු තුලින් කමල් ඉදිරියෙන් ඉන්න ඇති. ඒ නිසා තමයි මෙවැනි තීරණයක් ගැනීමට හේතු විය හැක්කේ. හොඳයි. ඊළඟට මම කැමති තවත් ප්‍රශ්නයකට ඔබතුමීගේ අවධානය යොමු කරන්න. මෙතනදී අපි සාකච්ඡා කරන්න සේවකයෙක් ආයතනයට බඳවා ගැනීමෙන් පසුව එයාගේ පරිවාස කාලය සම්බන්ධයෙන්. මේ ප්‍රශ්නයේදී අහනවා මාස 6ක පරිවාස කාලයකට යටත්ව මීට මාස 5කට පෙර නිමාලි කළමනාකරණ සහකාරවරියක වශයෙන් ABC ආයතනයට බැඳුනාය. ඇයගේ වැඩවල ගුණත්වයේ පිළිබඳ කළමනාකරණයේ සෑහීමකට පත්වී නොමැති නිසා නිමාලි පිළිබඳව කළමනාකරණයට ගත හැකි තීරණ 4ක් සඳහන් කරන්න. හොඳයි. පරිවාස කාලය කියන එක මං කෙටියෙන් මුලින් පැහැදිලි කරන්නම් පිළිතුරු මේ ප්‍රශ්නයට ලබා දීමට පෙර. පරිවාස කාලය කියලා කියන්නේ යම්කිසි සේවාදායකෙක් ස්ථිර තනතුරකට පත් කළේ වුවද ඒ තනතුරෙහි ඍජුවම ස්ථිර නොකර යම්කිසි කාලයක් අපි ඒ සේවාදායකයාගේ වැඩ හා චර්යාව අධීක්ෂණය කරනවා. ආයතනයට ගැළපෙන මට්ටම් වල තිබේදයි විමසිල්ලෙන් පරීක්ෂා කරනවා. මෙන්න මේ කාලයට තමයි අපි කියන්නේ පරිවාස කාලය කියලා. ඒ අනුව මේ නිමාලි මාස 6ක පරිවාස කාලයකට යටත්ව තමයි මේ ආයතනයට බැඳිලා තියෙන්නේ. එතකොට මාස 5ක් යනකොට ආයතනයේ තේරුම් අරන් තියනවා ඇගේ වැඩවල ගුණත්වයේ පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බව. එහෙනම් නිමාලි පිළිබඳව ආයතනයකට ගත හැකි තීරණ කිහිපයක් තියෙනවා. එකක් තමයි නිමාලිට වාචිකව හා ලිඛිතව අවවාද කරන්න පුළුවන් තමන්ගේ වැඩවල ගුණත්වය වැඩි දියුණු කරගන්නා ලෙස. දෙවෙනි තීරණයේ විදිහට අපිට දක්වන්න පුළුවන් නිමාලිගේ අඩුපාඩු හඳුනාගෙන ඒ අඩුපාඩු අවම කිරීම සඳහා ඇයව පුහුණුවකට යොමු කළ හැකියි. තුන්වෙනි කාරණය තමයි සමහර වෙලාවට නිමාලිට මේ තනතුරෙහි අකාර්යක්ෂමතාවයක් පෙන්නුවත් සමහර විට ඇයට ඇති වෙනත් දක්ෂතා. එහෙම හඳුනාගෙන ඇත්නම් ඇය වෙනත් අංශයකට මාරු කිරීම සිදු කළ හැකියි.
ඊළඟ කරුණ වන්නේ ඇගේ පරිවාස කාලය දීර්ඝ කිරීමක් කරන්න පුළුවන් ආයතනයට අවශ්‍ය නම්. අවසාන වශයෙන් ඇය පරිවාස කාලයේ සිටින සේවිකාවක් නිසා අවශ්‍ය නම් කෙටි දැනුම් දීමකින් ඇය සේවයෙන් ඉවත් කිරීම සිදු කළ හැකියි. හොඳයි. මීළඟට මම කැමතියි ඔබතුමීගේ අවධානය යොමු කරන්න අනුස්ථාපනය කියන කාර්ය සම්බන්ධයෙන් පහුගිය විභාගවල ඉදිරිපත් වෙච්ච ප්‍රශ්නයක් සම්බන්ධයෙන්. ඒ ප්‍රශ්නයෙන් අහනවා අනුස්ථාපනය යනු කුමක්ද? අනුස්ථාපනය තුළින් නව සේවාදායකයාට හා ආයතනයට ලැබෙන ප්‍රතිලාභ දෙක බැගින් සඳහන් කරන්න කියලා. එතකොට මේ වගේ ප්‍රශ්නයකට පිළිතුරු සපයනකොට අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මොන ආකාරයෙන් තමන්ගේ පිළිතුර සංවිධානය කරගත යුතුද කියන කාරණයක් සැලකිලිට යොමු කරමින් මම ආරාධනා කරන ඔබතුමියට මේ ප්‍රශ්නයේ පිළිතුර සාකච්ඡා කරන්න. හොඳයි. අනුස්ථාපනය කියලා කියන්නේ ආයතනයට බැඳුණු නව සේවාදායකයන් විධිමත් ආකාරයට රැකියාවට වැඩ පරිසරයට සහ ආයතනයට හඳුන්වා දීම අනුස්ථාපනය කියලා අපිට හඳුන්වන්න පුළුවන්. මේ අනුස්ථාපන වැඩසටහනක් තුළින් සේවාදායකයාට වගේම ආයතනයටත් යම් යම් ප්‍රතිලාභ ලැබෙනවා. අපි මුලින් බලමු සේවාදායකයාට අනුස්ථාපනයෙන් ලැබෙන ප්‍රතිලාභ මොනවද කියලා. අනුස්ථාපනය නිසා සේවාදායකයාට තොරතුරු විශාල ප්‍රමාණයක් ලැබෙනවා. ඒ නිසා නව සේවාදායකයා ඉතා ඉක්මනින් රැකියාවට ආයතනයට වැඩ පරිසරයට හුරු වෙනවා. ඒ වගේම අනුස්ථාපන වැඩසටහනක් සංවිධානය කරාම ඔබ දන්නවා ආයතන ප්‍රධානීන් කළමනාකරුවන් ඒ අනුස්ථාපන වැඩසටහනේදී නව සේවාදායකයන් පිළිගන්නවා. ඒ නිසා මේ නව සේවාදායකයන්ට දැනෙනවා තමන් පිළිගත්තා, තමන් මේ ආයතනයේ කොටස්කරුවෙක් කියන සුබවාදී හැඟීම ඇති වෙනවා. ඒකත් අපිට සේවාදායකයාට ලැබෙන ප්‍රතිලාභයක් ලෙස සලකන්න පුළුවන්. තුන්වෙනි කරුණ විදියට මට දක්වන්න පුළුවන් මේ යම් සේවාදායකයෙකු අලුතෙන් ආයතනයට පැමිණුණාට පස්සේ ඔහු ආයතනයේ සංස්කෘතියට අලුත් පුද්ගලයෙක්. ඒක නිසා ඔහු තුල සංස්කෘතික තිගැස්මක් එහෙම නැත්නම් බියක් ඇති වෙන්න පුළුවන්. එතකොට අනුස්ථාපන වැඩසටහනක් ක්‍රියාත්මක කරාම ඔහුට රැකියාව, ආයතනය, වැඩ පරිසරය පිළිබඳ තොරතුරු බොහොමයක් ලැබෙන නිසා අර බිය තිගැස්ම අවම කර ගැනීමට පහසු වෙනවා. හොඳයි, අපි ඊළඟට බැලුවොත් ආයතනයට ලැබෙන ප්‍රතිලාභ කෙටි කාලයක් තුලදී නව සේවාදායකයා කාර්යක්ෂම හා ඵලදායී සේවකයෙකු බවට පත් වෙනවා. මොකද ඔහුට තොරතුරු ලැබෙන නිසා ඔහුට ඊටාම කාර්යක්ෂමව ඵලදායකව කාර්ය ඉටු කිරීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම නව සේවාදායකයා ආයතනය කෙරෙහි හොඳ ප්‍රතිරූපයක් ගොඩනගා ගන්නවා. හොඳයි. දැන් ඊළඟට අපි තීරණය කරා සාකච්ඡාවට භාජනය කරන්න ඔබගේ පහුගිය විභාග ප්‍රශ්නවල බහුල වශයෙන් අවස්ථා කීපකදීම දක්නට ලැබුණු අංශයක් සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න. ඒ තමයි කාර්ය සාධනය ඇගීම කියන කොටස. එතකොට මෙන්න මේ වගේ ප්‍රශ්නයක් මම හිතනවා අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පහසුවෙන් පිළිතුරු සපයන්න පුළුවන් කියලා මුලින්ම මම කැමති ඔබතුමීන් දැනගන්න කාර්ය සාධන ඇගීම නිර්වචනය කරන්න කිව්වහම කොහොමද ඒකට පිළිතුරු සපයන්නේ කියන එක. ඔව් දුෂාන් සර්, මේ නිර්වචනය කරන්න කිව්වහම මේ ශිෂ්‍යයන්ට පුළුවන්කම තියෙන්න ඕන සම්පූර්ණ නිර්වචනයක් ඉදිරිපත් කරන්න. ඒ අනුව කාර්ය සාධන ඇගීම කියලා අපි කියන්නේ සේවාදායකයන් කොතරම් දුරට ඵලදායකව තම රැකියාවේ රාජකාරී වගකීම් ඉටු කරන්නේ දැයි යම් නිශ්චිත කාලයකට වරත් විධිමත් ආකාරයට මැන බැලීමේ මානව සම්පත් කළමනාකරන කාර්ය සේවක කාර්ය සාධන ඇගීම එහෙම නැත්නම් සේවක කාර්ය ඵල ඇගීම කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම කාර්ය සාධන ඇගීමෙන් ආයතනයට හා සේවාදායකයන්ට ලැබෙන ප්‍රතිලාභ පැහැදිලි කරන්න කියලා කිව්වහම ඒ වගේ ප්‍රශ්නයක් අපි කොහොමද පිළිතුරු සපයන්නේ? ඔව්. කාර්ය සාධන ඇගීමෙන් ආයතනයක් විශාල තොරතුරු ප්‍රමාණයක් එක්රැස් කරගන්නවා. මේ තොරතුරු ආයතනයට විවිධ වූ තීරණ ගන්නත් සේවාදායකයාට විවිධ වූ තීරණ ගන්නත් උපකාරී කරගන්න පුළුවන්. වෙනත් වචන වලින් කියනවා නම් මේ ආයතනයට සහ සේවාදායකයාට කාර්ය සාධන ඇගීමෙන් බොහෝ ප්‍රතිලාභ ලැබෙනවා. දැන් ආයතනයට අයත් වන ප්‍රතිලාභ දිහා බැලුවොත් එකක් තමයි පුහුණු අවශ්‍යතා හඳුනාගත හැකි.
ඔබ දන්නවා කාර්ය සාධන ඇගීමක් සිදු කරාම අපිට අඳුන ගන්න පුළුවන් එක් එක් සේවාදායකයා එක් එක් නිර්ණායකයේ යටතේ කොපමණ සාර්ථකව කාර්ය ඉටු කරනවද කියලා. ඒ අනුව ඔහුගේ දුර්වලාංශ හඳුනාගෙන ඔහු පුහුණුවකට යොමු කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම උසස් කිරීම පිළිබඳ තීරණ ගැනීමටත් මේ තොරතුරු උපකාරී වෙනවා. ඔබ දන්නවා සේවාදායකයන් උසස් කිරීමේදී අපි නිර්ණායක දෙකක් සැලකිල්ලට ගන්නවා. එකක් තමයි ජ්‍යෙෂ්ඨත්වය, අනික තමයි නිපුණතාවය. එතකොට නිපුණතාවයේ තීරණය කිරීමේදී මේ කාර්ය සාධන ඇගීමේ තොරතුරු ඊටම වැදගත් වෙනවා. ඊළඟ කාරණාව තමයි වැටුප් වර්ධක ලබා දෙන්නේදයි තීරණය කිරීමට. ඔබ දන්නවා බොහෝ විට පෞද්ගලික අංශයේ ආයතනවල වැටුප් වර්ධක ලබා දීමේදී සේවකයන්ගේ කාර්ය සාධන ඇගීම් තොරතුරු මත තමයි ඒ තීරණය ගන්නෙ. ඊළඟට අපි මුලින් ප්‍රශ්නේදී සාකච්ඡා කළා වගේ පරිවාස කාලයේ සිටින සේවකයෙක්ගේ සේවය ස්ථිර කිරීමේදී අපි බලනවා ඔහුගේ කාර්ය සාධන මට්ටම කෙසේදයි යන්න. අවසාන වශයෙන් අපිට දක්වන්න පුළුවන් සේවකයාට උපදෙස් දීමට මඟ පෙන්වීමටත් මේ තොරතුරු වැදගත් වෙනවා. හොඳයි, මම ඊළඟට සේවාදායකයාට අත්වන ප්‍රතිලාභ කිහිපයක් ඔබට මතක් කරන්නම්. සේවාදායකයාට පුළුවන් තමන්ගේ දක්ෂතා දුර්වලතා අවබෝධ කරගන්න. ඒ අනුව එම දක්ෂතා දුර්වලතා අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්න පුළුවන්. ඒ වගේම කාර්ය සාධන ඇගීමෙන් ලැබෙන ප්‍රතිලාභ ලබාගත හැකි වෙනවා. අනාගත උසස් වීම සඳහා ඔහුට සුදුසුකම් ලැබෙනවා. ඒත් එක්කම තමන්ගේ දක්ෂතා හඳුනා ගැනීම නිසා ඒ ඔස්සේ තමන්ගේ වෘත්තීය සැලසුම් සකස් කර ගැනීම පහසු වෙනවා. දැන් මේ ශිෂ්‍යයන්ට දැනෙන්නට ඇති මානව සම්පත් කළමනාකරණය හා සම්බන්ධ විවිධ කාර්යයන් ඔස්සේ විභාගයේදී මොන ආකාරයේ ප්‍රශ්න ලැබෙනවද? ඒ ප්‍රශ්න වලට අපි මොන ආකාරයෙන් පිළිතුරු සපයනවද කියන එක පිළිබඳව අවබෝධයක් ලැබෙන්නට ඇති. දැන් මම ඔබතුමීගේ අවධානය යොමු කරන්නට කැමති පුහුණුව හා සංවර්ධනය සම්බන්ධයෙන් පහුගිය කාලේ අහපු ප්‍රශ්නයකට පිළිතුරු සපයන ආකාරය සාකච්ඡා කරන්න. එතකොට මේ ප්‍රශ්නයෙන් අහන්නේ පුහුණුව හා සංවර්ධනය අතර වෙනස පැහැදිලි කරන්න කියලා. ඔව්. වෙනස පැහැදිලි කරන්න කිව්වම ඔබ වෙනස පැහැදිලි වන ආකාරයට පිළිතුරු ඉදිරිපත් කිරීම වැදගත් වෙනවා. හොඳයි, මම කෙටියෙන් කිව්වොත් පුහුණුව කියලා කියන්නේ සේවාදායකයාගේ වර්තමාන රැකියාවේ කටයුතු රාජකාරී වගකීම් සාර්ථකව ඉටු කිරීම සඳහා පුද්ගලයාට අවශ්‍ය දැනුම, කුසලතා, ආකල්ප ලබා දීමේ විධිමත් වැඩසටහනට අපි කියනවා පුහුණුව කියලා. සංවර්ධනය කියලා කියන්නේ සේවාදායකයන්ගේ හැකියාවන් හඳුනගෙන ඔවුන්ගේ වෘත්තියේ සංවර්ධනයක් ඇති කිරීම සඳහා අවශ්‍ය වැඩසටහන් සකස් කිරීමට අපි කියනවා සංවර්ධනය කියලා. ඒ අනුව ඔබට පැහැදිලි වෙන්න ඕන සංවර්ධනයට සාපේක්ෂව පුහුණුව කෙටි කාලීනයි. එතකොට සංවර්ධනය අපිට පේනවා සාපේක්ෂව දිගු කාලීන වැඩසටහනක්. අනිත් අතට පුහුණුව නිශ්චිතයි, ඒ වගේම පටු පරාසයක දිව යන වැඩසටහනක් කියලා අපිට පැහැදිලි කරන්න පුළුවන්. ඒ වගේම අපි කිව්වා සංවර්ධනය කියන එක දිගු කාලීන වැඩසටහනක්. ඒක නිසා බොහෝ විට පුළුල් පරාසයකට දිව යන වැඩසටහනක් කියලා අපිට දක්වන්න පුළුවන්. හතරවෙනි කාරණාව තමයි ඔබ දන්නවා මම මුලින් පැහැදිලි කරා වගේ අපි සේවාදායකයෙකුට පුහුණුවක් ලබා දෙන්නේ ඔහුගේ කාර්ය සාධනයේ අඩුවක් ඇත්නම්, එහෙමත් නැත්නම් ඔහුගේ රැකියාවේ කාර්ය වල වෙනසක් සිදු වුණා නම්, එහෙමත් නැත්නම් කාර්ය ඉටු කළ යුතු තාක්ෂණය යොදා ගන්න උපකරණ ආදී වෙනසක් ඇති වුණා නම් ආදී වශයෙන් යම් කිසි ගැටලුවක්, එහෙම නැත්නම් යම් කිසි කාරණාවක් නිසා ඇතිවන තත්වයක් යහපත් අතට පත් කර ගැනීම සඳහා තමයි පුහුණු වැඩසටහන් සකස් කරන්නේ. එතකොට පුහුණුව ඒ නිසා අපි කියනවා ප්‍රතික්‍රියා දැක්වීමේ වැඩසටහනක්. සංවර්ධනය කියන්නේ එහෙම නෙමෙයි. සංවර්ධනය කියන්නේ සේවාදායකයන්ගේ දක්ෂතා හැකියාවන් හඳුනාගෙන ඔවුන් අනාගතය සඳහා සූදානම් කිරීමක්. ඒ නිසා අපිට කියන්න පුළුවන් සංවර්ධනය පූර්ව ක්‍රියා දැක්වීමේ ක්‍රියාවලියක් කියලා.
හොඳයි. දැන් පුහුණුව ගැන තවදුරටත් කතා කරොත් එහෙම ඔබතුමියට පැහැදිලි කරන්න පුළුවන්ද පුහුණු කිරීමේ ක්‍රම කීපයක් කෙටියෙන්? ඔව්. පුහුණු කිරීමේ ක්‍රම කීපයක් අපිට දක්වන්න පුළුවන්. එකක් තමයි රැකියාස්ත පුහුණුව. රැකියාස්ත පුහුණුව කියලා කියන්නේ සේවාදායකයා සිය රැකියාවේ යෙදී සිටින අතරතුරදී ලබා දෙන පුහුණුව. කියන්නේ සේවාදායකයා සිය වැඩ පරිසරයේ සිටිනා විට ලබා දෙන පුහුණුවයි. රැකියා භ්‍රමණය කියලා කියන්නේ සේවාදායකයා කාලානුරූපීව සමාන මට්ටමේ තනතුරු අතර විතැන් කිරීමෙන් ලබා දෙන පුහුණුව. එතකොට මේ සේවාදායකයා සමාන මට්ටමේ තනතුරු අතරට විතැන් කිරීම නිසා ඔහුට අවස්ථාවක් ලැබෙනවා නව රාජකාරී නව වගකීම් ඉටු කිරීම තුළින් අත්දැකීම් දැනුම හැකියාවන් වැඩි කරගන්න. ඒ නිසා අපි ඒකට කියනවා පුහුණු ක්‍රමයක් කියලා රැකියා භ්‍රමණය. එතකොට රැකියා භ්‍රමණයත් ඇත්ත වශයෙන්ම රැකියාස්ත පුහුණු ක්‍රම යටතට තමයි වැටෙන්නේ. ඊළඟ එක තමයි ආකෘතික පුහුණුව. ආකෘතික පුහුණුව කියලා කියන්නේ ඔබ දන්නවා සමහර පුහුණු වැඩසටහන් සත්‍ය වැඩ පරිසරයේ පැවැත්වීම වියදම්කාරී බව අතින් වැඩි, අනතුරුදායක බව අතින් වැඩි. එවිට සත්‍ය වැඩ පරිසරයට සමාන වූ වැඩ පරිසරයක් සකස් කොට එවැනි වැඩ පරිසරයක් තුලදී පුහුණුව ලබා දීම සිදු කරනවා. උදාහරණයක් වශයෙන් ඔබ දන්නවා ගුවන් යාන නියමුවන්ට ලබා දෙන්නේ මෙවැනි වූ පුහුණුවක්. එතකොට මෙවැනි පුහුණුවකට අපි කියනවා ආකෘතික පුහුණුව කියලා. හොඳයි. ඊළඟට මම ඔබතුමීගේ අවධානය යොමු කරන්න කැමතියි දුක් ගැලවෙන කළමනාකරණය හා සම්බන්ධව ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නයෙන් කියන්නේ දුක් ගැලවෙන කළමනාකරණය යන කුමක්ද කියලා කෙටියෙන් විස්තර කර ඒ සඳහා බලපාන හේතු 4ක් දක්වන්න කියලා. ඔව්. දුක් ගැනවිල්ලක් කියලා කියන්නේ රැකියාවකට හෝ රැකියා පරිසරයට සම්බන්ධව සේවකයෙකු හෝ සේවක කණ්ඩායමක් විසින් විඳිනු ලබන අසාධාරණයේ පිළිබඳ හැඟීමකින් නැතහොත් විශ්වාසයකින් මතුවන අතෘප්තිකරදායී තත්වයට අපි කියනවා දුක් ගැනවිල්ලක් කියලා. මම වෙනත් ආකාරයකට ප්‍රකාශ කරොත් සේවා නියුක්තියට සම්බන්ධ කාරණා හේතු කොටගෙන සේවකයෙකු හෝ සේවක කණ්ඩායමක් තුල ඇතිවන මානසික අසහනකාරී හැඟීම. එහෙම නැත්නම් අපි කියනවා අතෘප්තිකරදායී හැඟීම දුක් ගැනවිල්ලක් කියලා. එතකොට මෙවැනි දුක් ගැනවිල්ලක් ඔබ දන්නවා පුද්ගලයාගේ චර්යාවට බලපානවා, පුද්ගලයාගේ තෘප්තියට බලපානවා. ඒක නිසා මෙවැන්නක් කළමනාකරණය කිරීම ආයතනයක් සිදු කළ යුතු වෙනවා. ඒකට අපි කියනවා දුක් ගැනවිලි කළමනාකරණය කියලා. ඊළඟට දුක් ගැනවිලි සඳහා හේතුකාරක ඔබ මගෙන් ඇහුවා. දුක් ගැනවිලි සඳහා හේතු කාරණා විශාල වශයෙන් බලපාන්න පුළුවන්. මේ හේතු අපිට ප්‍රධාන කොටස් 4ක් යටතේ වර්ග කරන්න පුළුවන්. පළවෙනි කොටස රැකියාව සම්බන්ධ හේතු. දෙවෙනි කොටස වැඩ කිරීමේ තත්වයන්ට අදාළ හේතු. තුන්වෙනි කොටස කළමනාකරන ප්‍රතිපත්ති එහෙම නැත්නම් ක්‍රියාපටිපාටි පිළිබඳ හේතු. හතරවෙනි කොටස චර්යාව සම්බන්ධ හේතු. එතකොට මම මේ කිහිපයකට පමණක් ඔබට උදාහරණයක් දෙන්නම්. රැකියාව සම්බන්ධ හේතු කියන්නේ උදාහරණයක් විදිහට අපි හිතමු මේ සේවාදායකයාට තමන්ගේ රැකියාවේ කටයුතු රාජකාරී වගකීම් හොඳින් ඉටු කිරීමට අවශ්‍ය නිපුණතා දක්ෂතා නැත්නම් ඔහු තුල දුක් ගැනවිල්ලක් ඇති වෙන්න පුළුවන්. වැඩ කිරීමේ තත්වයට අදාළ හේතු කියලා කියන්නේ අපි හිතමු ඔහු වැඩ කරන වැඩ පරිසරයේ සෞඛ්‍ය ආරක්ෂක බව පිළිබඳ ප්‍රශ්න නැත්නම් අනතුරු ඇති වෙන්න ඉඩ කඩ ඇතනම් ඔන්න සේවකයාට දුක් ගැනවිලි ඇතිවිය හැකියි. හොඳයි. ඊළඟට වෘත්තීය සමිතියක් කියන්නේ මොකක්ද කියලා මම අහුවොත්, ඒ වගේම වෘත්තීය සමිතියේ කාර්යයන් මොනවද කියලා අහුවොත්, ඒ වගේ ප්‍රශ්නයකට අපි කොහොමද පිළිතුරු සපයන්නේ? වෘත්තීය සමිතියක් කියලා කියන්නේ සේවාදායකයන් සිය වෘත්තීය අයිතිවාසිකම් ලබා ගැනීම සඳහාත් ඒවා ආරක්ෂා කිරීම සඳහාත් පිහිටුවා ගනු ලැබූ විධිමත් නීත්‍යානුකූල ආයතනයක්. එතකොට වෘත්තීය සමිතියක් විවිධාකාර වූ කාර්යයන්හි නිරත වෙනවා. මේන් කිහිපයක් ඔබට තිරේ දකින්න පුළුවන්. එකක් තමයි සාමූහික කේවල් කිරීම. සාමූහික කේවල් කිරීම කියලා කියන්නේ සේවා නියුක්තියට අදාළ කාරණා සම්බන්ධයෙන් ආයතනයේ කළමනාකාරීත්වය සහ වෘත්තීය සමිති නියෝජිතයන් අතර සිදුවන සාකච්ඡාව. මේ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් විදිහට සාමූහික ගිවිසුම් ඇති කරගන්නවා.
දෙවෙනි කාරණාව වෘත්තීය ක්‍රියාමාර්ග සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීම. තුන්වෙනි කාරණාව මානව සම්පත් කරන ප්‍රතිපත්ති ක්‍රියාපටිපාටි සම්පාදනයේ දී යෝජනා ඉදිරිපත් කිරීමත් වෘත්තීය සමිති කරන කාර්යයක්. ඊළඟ කාරණාව සමාජිකයන් නියෝජනය කිරීම. ඔබ දන්නවා මේ කාරණාවලට අමතරව ඇත්තටම වෘත්තීය සමිති සේවකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට පමණක් නෙමෙයි සමාජ ප්‍රගමනය සඳහා රටේ අභිවෘද්ධිය සඳහා ආර්ථික වර්ධනය සඳහා බොහෝ කාර්යයන් ඉටු කරනවා. හොඳයි. වැඩ වර්ජනයකට සහභාගී වෙන්නේ නැතුව වෘත්තීය සමිතියකට ගන්න පුළුවන් වෙනත් ක්‍රියාමාර්ග මොනවද කියලා ඇහුවොතින් අපි වගේ එක් ප්‍රශ්නයකට පිළිතුරු සපයන්නේ කොහොමද? ඔව්. වැඩ වර්ජන වලට යන්නේ නැතුව වෘත්තීය සමිති වෙනත් වෘත්තීය ක්‍රියාමාර්ග බොහෝ විට මුල් අවස්ථාවලදී ගනු ලබනවා. එවැනි වෘත්තීය ක්‍රියාමාර්ග කිහිපයක් අපිට දක්වන්න පුළුවන්. එකක් තමයි කෑම පැයේදී විරෝධතා දැක්වීම. දෙක අතිකාල වැඩවල නොයදීම. ඊළඟ කාරණාව අකුරට වැඩ කිරීම. ඒ කියන්නේ පැවරී ඇති වැඩවලට පමණක් Taman සීමා වෙනවා. ඊළඟ එක හිමින් වැඩ කිරීම. අවසාන වශයෙන් අපිට දක්වන්න පුළුවන් සාමූහික කේවල් කිරීම. හොඳයි. මේත් සමගම අද දිනේ සාකච්ඡාව තුළ මානව සම්පත් කළමනාකරණ මාතෘකාවට අදාළව විෂය කරුණුත් ඒ වගේම පහුගිය විභාග ප්‍රශ්නෝත්තර වලට අදාළව ප්‍රශ්න කිහිපයකුත් සාකච්ඡා කරන්නට යෙදුණා. මීළඟ වැඩසටහනේදී අප ඔබ හා සම්බන්ධ වන්නේ ව්‍යාපාරයේ සාර්ථකත්වයට තොරතුරු පද්ධති දායක කරගන්නේ කොහොමද? ඒ වගේම ව්‍යාපාර සැලසුම් කොහොමද සකස් කරන්නේ කියන මාතෘකාව ඔස්සේ. එහෙමනම් නැවත වැඩසටහනකින් සම්බන්ධ වෙනතුරු අප ඔබට සමුදෙන්නම්. ආයුබෝවන්. සුබ දවසක්.